සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේ DC by Dr. රන්දේ YouTube channel එකට. අද අපි කතා කරමු බෙන්සීන් වල දෙවෙනි වීඩියෝ එක මේ. එතකොට කතා කරන්න යන්නේ බෙන්සීන් වල ඊළඟ පරිවර්තන සෙට් එක. පරිවර්තන බෙන්සීන් වල මට මතක විදිහට 18ක් විතර තියෙනවා. එතකොට ඒකෙන් 4ක් තමයි අපි ඉගෙනගෙන ඉවර කරේ. ඒ 4 ඊටාම වැදගත්. හේතුව බෙන්සීන් අණුවෙන් පටන් ගන්න ඒවා 4යි තියෙන්නේ. එතනින් පස්සේ තියෙන්නේ මේ හදාගත්ත 4 තව දුරටත් ඉදිරියට ගෙනියන පරිවර්තන තමයි තව 14ක් විතර මට මතක විදිහට ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට බෙන්සීන් වලයෙන් පටන් ගන්න 4යි. ඒ 4 ඉගෙනගෙන ඉවරයි. ඒ 4න් එකක් තමයි මේ අපි හදාගත්තා. බෙන්සීන් වලයක් යොදලා කීටෝනයක් දක්වා යන්නේ කොහොමද කියන එක. ඒක මෙතන තියෙනවා. ඒකට ඒක හදන හැටි ෆ්‍රිඩල් ක්‍රාෆ්ට් ඇයිසයිල් කරන ප්‍රතික්‍රියාව ඇතුළේදී අපි ඉගෙන ගත්තා. ඉතින් ඒක යොදාගෙන එහෙනම් අපිට පුළුවන් වෙයිද කියලා අපි බලමු. මෙන්න මේ කියන ත්‍රිත්ව බන්ධනයක් තියෙන බෙන්සීන් වලයක් තියෙන මේ ද්‍රව්‍ය හදාගන්න. ඉතින් එතකොට බලන්න තියෙන්නේ මේක මේ විදිහට පරිවර්තනය කරගෙන යන්නනේ තියෙන්නේ. හරි. එතකොට අපේ පරණ සිතියම් වලට යමු. අපි බලමු අපේ පරණ සිතියම් වලින් මේ වැඩේ කොට දාන්න පුළුවන්ද කියලා. එතකොට ඔයගලන්ට පේනවා තියෙන්නේ කීටෝනයක්. කීටෝන තියෙන්නේ දෙවෙනි සිතියමේනේ. දෙවෙනි සිතියමේ. සමහරව ඇති මේ සිතියම් බලපු නැති කට්ටිය ඒකට මට කරන්න දෙයක් නැහැ. මේ පුළුවන් විදිහකට බලන්න. මේ ඕනනම් ගිහිල්ලා ඒ ටික බලන්න පුළුවන්. නැත්නම් කැමති විදිහකට බලන්නත් පුළුවන්. මේ එතකොට මේ තියෙන කීටෝනය අපිට හදන්න කියන්නේ ඇල්කයිනයක්. එහෙනම් කීටෝන එකකින් ඇල්කයින් එකට එන්න 1යි 2යි 3යි 4යි. පියවර 4කින් එන්න පුළුවන් කෙටිම පාර. ඊට පස්සේ 1යි 2යි 3යි 4යි මේ පාරෙන් එන්නත් පුළුවන්. හැබැයි මම කලිනුත් කියලා ඇති පරිවර්තන සිතියම් භාවිතා කරන වීඩියෝ එකේදී OH- KMnO4 දාලා OH දෙකක් දෙපැත්තට දාගෙන මේක කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ප්‍රතිකාරක දෙන්නේ මේ පැත්තෙන් යන්න BR දාගෙන යන්න තමයි ප්‍රතිකාරක ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට පේනවා ඇති පරිවර්තනය මේ පියවර 4කින් අපිට වැඩේ ඉවර කරලා දාන්න පුළුවන්. ඉතින් පේනවා පියවර 1යි 2යි 3යි 4යි. ඒතර ඒ තියෙන පියවර 4ම තමයි මේ තියෙන්නේ. මේක එහෙනම් සරල අදහස තේරුම් ගන්න තියෙන්නේ. බෙන්සීන් ආවයි කියලා අපේ 1 2 3 සිතියම් වලින් ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ සිතියම්ම පාවිච්චි කරලා බෙන්සීනුත් ගොඩ දාන්න පුළුවන්. හැබැයි ඒ ගොඩ දාන්න පුළුවන් වෙන්නේ බෙන්සීන් වලට ලාක්ෂණික ප්‍රතික්‍රියා නෙවෙයි. මේ එකක්වත් බෙන්සීන් වලට ලාක්ෂණික ප්‍රතික්‍රියා නෙවෙයි. මේ ප්‍රතික්‍රියා මීට කලින් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. බෙන්සීන්ට ලාක්ෂණික ඒවා තියෙන්නේ 18ක් විතර. ඒ 18න් වැදගත්ම 4 තමයි කලින් වීඩියෝ එකේ කතා කරේ. ඒ 4දී අපි කතා කරේ බෙන්සීන් වලයකින් ආරම්භ කළා කරගන්න පුළුවන් පරිවර්තන 4යි තියෙන්නේ. 4ම කතා කරලා ඉවර කරා. ඒක එක ප්‍රතිඵලයක් ලෙස තමයි අපිට කීටෝනයක් හදාගන්න පුළුවන් උනේ. ඒ කීටෝන එකට සාමාන්‍යයෙන් කරන ඕනම දෙයක් මේ විදිහට දැන් කරන්න පුළුවන්. මූලික දැනුම කියන්නේ සෑහෙන මූලික දැනුම අඩු කෙනෙක්ට හිතෙන්න පුළුවන් බෙන්සීන්ට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියලා මේ ප්‍රතිකාරක දැම්මහම. ඔව් ඒක මෙච්චරයි. බෙන්සීන්ට කලින් ඔයා ප්‍රතිකාරක ඉගෙන ගත්ත පාඩම් 4ක. ඇත්තටම අපි මේ කරන්නේ ඕගනික් පරිවර්තන කෑලි 5කට කඩාගෙන. පළවෙනි කොටස තමයි මූලික පරිවර්තන 21 සහ ඒකට අදාළ සිතියම් 3. දෙවෙනි කොටස එතනදී අපි විවිධාකාර ප්‍රතිකාරක භාවිතා කරා. ඊට පස්සේ දෙවෙනි කොටස කාබන් වැඩි කිරීම. එතනදිත් ප්‍රතිකාරක ගොඩක් භාවිතා කරා. තුන්වෙනි කොටස විශේෂ බන්ධන සහිත කාබනික සංයෝග නිපදවීම. හතරවෙනි කොටස විශේෂ බන්ධන සහිත කාබනික සංයෝග බිඳීම. එතකොට ඕවැදී අපි විවිධාකාර ප්‍රතිකාරක භාවිතා කරා. ඕවැදී අර අටුව කඩා පුටුව සෑදීම ඊට පස්සේ රිවර්ස් ඉන්ජිනියරින් වගේ සංකල්ප අලුතෙන් මම හඳුන්වලා දුන්නා. එතකොට මේ සංකල්ප භාවිතා කරලා මේ අපිට ඒ ටික කරගන්න පුළුවන් වුණා. වැදගත් දේ බෙන්සීන් තිබුණා කියලා ඒ කලින් දාපු අපි ගත්ත පරිවර්තන වර්ග 4ෙම කිසිම පරිවර්තනයකට දාන ප්‍රතිකාරකයකින් බෙන්සීන්ට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන වද වෙන්න ඕනේ නැහැ. බෙන්සීන්ට කලින් ඉගෙනගත් කිසිදු ප්‍රතිකාරකකින් බෙන්සීන් වලයට බලපෑමක් ඇති නොවේ කියලා මතක තියාගන්න. ඒ නිසා බෙන්සීන්ව මෙතනදී පඹයක්සේ හිතාගෙන වෙනස් නොවන වාසේ හිතාගෙන ඒක ඔහෙ අඳින්න විතරයි තියෙන්නේ. ඒක ගැන අවධානයක් යොමු කළ යුතු නැහැ. ඔන්න ඔය කාරණාව තමයි මෙතන වැදගත් දේ. එහෙනම් ඒ බෙන්සීන් වලට අපිට පුළුවන්කම තියෙනවා කලින් ඇඳපු සිතියම් 3 බෙන්සීන් වලයකුත් දාගෙන ඇඳගන්න. ඒ කියන්නේ කීටෝනයක් දාපු තැනට ඊට පස්සේ අපි කීටෝනෙට මම උදාහරණයට ගත්තේ ඔයගොල්ලන්ට මතකයි දෙවෙනි රූපේ මෙතන CH3 දෙකක් දෙපැත්තට දැම්මා. දැන් අද ඉඳන් කරන්නේ CH3 වෙනුවට එක CH3 එකක් වෙනුවට බෙන්සීන් එකක් දානවා. මෙතන CH3 දෙකෙන් එකක් වෙනුවට බෙන්සීන් එකක් දානවා. මෙතන CH3ට බෙන්සීන් දානවා. මෙතන CH3ට බෙන්සීන් දානවා. මෙතනත් එහෙම. ඒ විදිහට හැම එකටම බෙන්සීන් වලයක් දාගෙන යන එක තමයි කරන්නේ. එතකොට මතක තියාගන්න එකට බෙන්සීන් වලය කියලා කියන්නේ නැහැ. ඔයගොල්ලන්ට මතක ඇති කලින් පාඩමේ C6H5 කියලා කියන්නේ C6H6 නෑනේ. බෙන්සීන් වල හයිඩ්‍රජන් එකක් ඉවත් වෙලා තමයි මේ කොටස බැඳෙන්නේ. එතකොට C6H5 නැත්තම් ෆෙනිල් කාණ්ඩයක් තමයි
තියෙන්නේ. එතකොට ඔන්න ඔය ෆෙනිල් කාණ්ඩය මේ දාගෙන අපි අපේ 1 2 3 සිතියන් තුන වෙනස් කරගන්නවා බෙන්සීන් අඩංගු වෙන විදිහට. හරි. තව චූටි කෑල්ලක් කියන්නම්. එක සිතියම ඔයගොල්ලන්ට මතක ඇති. ඒකේ තිබ්බේ කාබන් 2යි හැමතැනම ප්‍රාථමික ද්‍රව්‍ය ටික තමයි තිබ්බේ. ප්‍රාථමික මධ්‍යසාර, ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ් ඒ විදිහට. එතකොට ඒකේ තියෙන කාබන් 2යිනේ හැමතැනම. එහෙනම් මේකේ කරන්න තියෙන්නේ CH3 R කාණ්ඩයේ තියෙන CH3 ඒක වෙනුවට බෙන්සීන් වලයක් දාන්න. එහෙනම් මෙතන තියෙන හැම එකක්ම CH3 හැම කාණ්ඩයක්ම වෙනුවට බෙන්සීන් වලයක් දාගන්න තමයි තියෙන්නේ. හරි. දාලා එතකොට මම ඇඳලා තියෙනවා මෙන්න මේක. මෙන්න මේ තියෙනවා පළවෙනි සිතියම අංක 1 පළවෙනි සිතියම. දැන් මේක දැක්ක ගමන් ඔයගොල්ලන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක මේ හිස් තැන මොකද උනේ කියන එක. ඒක තමයි මෙතන ඇල්කේන ඇල්කීන ඇල්කයින ඔක්කොම තියෙනවා. මෙතනට එනකොට ඇල්කේන විතරයි. ගැටලුව මේක අපිට පුළුවන් කමක් නැහැ බෙන්සීන් අරගෙන බෙන්සීන් වලයක් දාලා කාබන් ඩබල් බොන්ඩ් එකක් ලියන්න බෑ. බෙන්සීන් වලයක් දාලා කාබන් උඩ මෙහෙම ලියන්න බෑ. නොහොම එකක් ලියන්න බෑ. ඇයි ඒ බෙන්සීන් වලයට දැනටම බන්ධන 1යි 2යි මෙතන දිත්ත බන්ධනයක් තියෙනවා. එතකොට 3යි. එතකොට ඊළඟ කාබන් එකත් එක්ක බෙන්සීන්ට ඇති කරගන්න පුළුවන් තනි බන්ධනයක් විතරයි. ඔයාට කවදාවත් බෙන්සීන් ලියලා දිත්ත බන්ධන දාලා කාබන් ලියන්න බෑ. ඔයාට කවදාවත් බෙන්සීන් ලියලා ත්‍රිත්ත බන්ධන දාලා කාබන් ලියන්න බෑ. එහෙනම් කාබන් දෙකේ අණු තමයි අපේ පළවෙනි සිතියමේ තිබ්බේ. එක කාබන් එකක් අයින් කරලා ඒ වෙනුවට ඔයා බෙන්සීන් දැම්මොත් දැන් ඔයා පත් වෙන ගැටලුව ඕන ඕක. ඒ නිසා ඔයාට පුළුවන් කමක් නැහැ ඇල්කීන් ඇල්කයින ඇඳ ගන්න මෙතනට. එතකොට හැම වෙලේම තියෙන්නේ බෙන්සීන් එකයි කාබන් එකයි. බෙන්සීන් එකයි කාබන් එකයි. බෙන්සීන් එකයි කාබන් එකයි. මෙතන ඔයාලට පේනවා ඇති ප්‍රාථමික ව්‍යාජ ප්‍රාථමික ඇමීන, ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ්, ප්‍රාථමික මධ්‍යසාර. ඇතුලේ තියෙන්නේ මොනවද? කාබොක්සිලික් අම්ල හේලයිඩ්, මේ තියෙන BR එකක්, මේ තියෙන්නේ ඇමයිඩ් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා ඇල්ඩිහයිඩ්. එතකොට ඊට පස්සේ මේ කතිර දාලා තියෙන්නේ කරන්න බෑයි කියන්න. එතකොට මෙතනත් කතිරයක් තියෙන්නේ පහලට එන්න බෑ. ඉඳ කාබොක්සිලික් අම්ලයෙන් ඇල්ඩිහයිඩ් හදන්න බෑ. ඒ තියෙන්නේ කතිරයක්. හරි. එතකොට තේරුම් ගන්න තියෙන දේ කතිර දාලා තියෙන ටික බෑ. ඊටු ටික පුළුවන්. ඇල්කීන ඇල්කයින කියලා જાතියක් පළවෙනි සිතියමට එන්නේ නැහැ කියන එක මාර වැදගත්. රතු පාටින් ඊතල ගහලා තියෙන්නේ නිල් ඉරි ටික ක්‍රොස් වෙනවා නම් කොහේ හරි මම රතු පාටක් දාලා ඇති. නැතුව ඒකේ තියෙන 아무තු විශේෂත්වයක් හින්දා නෙමෙයි රතු පාට දාලා තියෙන්නේ. ඊළඟ දේ ප්‍රතිකාරක කිසිම තැනක ලියලා නැහැ. හේතුව පළවෙනි සිතියමේදී ප්‍රතිකාරක ටික ඔක්කොම අපි ඉගෙන ගත්තා. ඒ නිසා ඒවා මෙතන ලියන්න අවශ්‍යතාවයක් නැහැ. අනිත් එක මේ කොලේ ලොකුවට මේක අඳින්න බැරි නිසා ඒක ඇති ඉඩකුත් නැහැ. ඒ නිසායි ලියලා නැත්තේ. හරි. ඉතින් ඔන්න ඕක තමයි මෙතන තේරුම් ගන්න තියෙන්නේ. අපි යමු දෙවෙනි සිතියමට. ඔයගොල්ලොත් A3 කොලයක් අරගෙන කොලේ A3 හරි මේ මැද පිටුවක් කඩාගෙන පොතක මේ CR පොතක ඔයාට පුළුවන් මේ සිතියන් තුන එකම කොලේ අඳින්න ඕනේ. ඉතින් ඒ නිසා මම මේ පෙන්නන්නේ දැන් දෙවෙනි සිතියම. අපි යම් දෙවෙනි සිතියමට. දෙවෙනි සිතියමේ ඔයගොල්ලන්ට මතක ඇති තිබුණේ ද්විතීක මධ්‍යසාර, ද්විතීක ඇල්කිල් හේලයිඩ්, ව්‍යාජ ද්විතීක ඇමීන. ඔය ව්‍යාජ වචන නම් කලින් වීඩියෝස් මුල් මේවා බලපු නැති කෙනෙක්ට තේරෙන්නේ නැත්තම් ඒකට මට කරන්න දෙයක් නැහැ. මගේ කන්සෙප්ට් එක මම උගන්වන්නේ. එතකොට මේ බලලා නැත්තම් මට කරන්න දෙයක් නැහැ. හරි. බලන්න ඕන කියලා හිතනවා නම් ගිහිල්ලා පළවෙනි මොනවාද මූලික පරිවර්තන වීඩියෝස් ටික බලන්න. ඒතර මෙතන තියෙන කීටෝන, මෙතන තිබ්බේ ඇල්ඩිහයිඩ්. එහෙනම් කීටෝනය ඊට පස්සේ මෙතනට එනකොට ඔයගලන්ට පේනවා ඇති අන්න දැන් ගැටලුවක් නැහැ. ඇල්කේන තියෙනවා, ඇල්කීන තියෙනවා, ඇල්කයින තියෙනවා. මෙතනදී එහෙම නැහැ. ඇල්කේන විතරයි තියෙන්නේ. CH3 කාණ්ඩයක් විතරයි. ඉතින් මේක ඇල්කේනයක් හැටියට හඳුන්වන්න පුළුවන්. දිත්ත ත්‍රිත්ව බන්ධන නැති නිසා මෙතනට එනකොට ඔක්කොම ටික තියෙනවා. හරි. ඔයගලන්ට මතක ඇති පරිවර්තන සිතියම් වල දෙවනි සිතියමේ ඇල්කේන, ඇල්කීන, ඇල්කයින ටික අඳුරගත්ත ක්‍රමවේදය. දෙවනි සිතියමටද කිසියම් ඇල්කීනයක්, ඇල්කයිනයක් අයිති කියන එක අඳුරගත්තේ ත්‍රිත්ත බන්ධනය බැඳුණු කාබන් දෙන්නගෙන් එක පැත්තක හෝ ආර් කාණ්ඩයක් තිබුණොත් ඒක අයිති දෙවනි රූපෙට. එහෙනම් මේ තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති බෙන්සීන් එකක් තියෙනවා. බෙන්සීන් කියන්නේ ආර් කාණ්ඩයක් කියලා සැලකන්න පුළුවන්. ආර් කාණ්ඩයක් කියන්නේ කිසිම වෙනසකට ලක් නොවන ඇල්කිල් දාමයක්. එතකොට බෙන්සීනුත් අපි දන්නවා විශේෂ අවස්ථාවලදී බෙන්සීන්ට ලාක්ෂණික ප්‍රතිකාරක යදුවොත් හැරෙන්න කියන්නේ බෙන්සීන්ට ලාක්ෂණික ප්‍රතික්‍රියා 18ක් විතර තියෙනවා.
ඒ ප්‍රතිකාරකයේ දුවත් හැරෙන්න බෙන්සීන් වලයකට හානි කරන්න බෑ. ඒතර බෙන්සීන් වලින් පරිවර්තනයක් පටන් ගන්න පවා විදි තියෙන්නේ 4යි. ඒතකොට ඒ ප්‍රතිකාරක හැරෙන්න වෙන ඕනෑම ප්‍රතිකාරකයක් අපිට යොදන්න පුළුවන්. ඒ නිසා බෙන්සීන් වලය පඹය කුසේ මේ තැන්වලදී හැසිරිය යුතුයි. අපි බෙන්සීන්ට ලාක්ෂණික ප්‍රතික්‍රියා කරන්නේ නැත්තම්. හරි. එතකොට මේ සිතියම ඇතුලේ ඔයගොල්ලෝ දන්නවා බෙන්සීන්ට ලාක්ෂණික ප්‍රතික්‍රියා මොකුත් නැහැ. තියෙන්නේ සාමාන්‍ය මූලික පරිවර්තන ටික විතරයි. හරි. එතකොට මෙතන බැලුවොත් ත්‍රිත්ව බන්ධනයකට බෙන්සීන් වලයක් බැඳිලා තිබුණොත් ඒකයි අයිති දෙක රූපෙට. ද්විත්ව බන්ධනයක් තිබිලා ද්විත්ව බන්ධනයයි අයිති කාබන් දෙකෙන් එක පැත්තක බෙන්සීන් වලයක් විතරක් තිබුණොත් එක බෙන්සීන් වලයක් ඒකයි අයිති දෙවෙනි රූපෙට. එතකොට මෙතන ඔයාලට පේනවා ඇති C දාලා තනි බන්ධනයක් H2 තියෙනවා. මේ පැත්තෙත් බෙන්සීන් එකක් නම් තියෙන්නේ ඒකයි අයිති දෙක රූපෙට. එතකොට දෙක රූපෙට අයිති විය හැකි ඒවා දල වශයෙන් මේ වගේ දෙක රූපේ ඇල්කීනයක් වෙන්න බෙන්සීන් වලයක් මෙහෙම තියෙන්න පුළුවන්. ඕනනම් මෙහෙම තියෙන්නත් පුළුවන්. ඊටු දෙක හයිඩ්‍රජන්. කොහොම තිබ්බත් දෙක රූපේ. ඊට පස්සේ මේවා කියලා දුන්න කලින් මේ පොඩි හරි සැකයක් තියෙනවා මට බලපු නැති කට්ටිය ඉඳී කියලා. ඒ නිසායි මේවා කියන්නේ. හැබැයි ගිහිල්ලා බැලුවොත් මේවා වැඩිපුර තේරෙයි. මොකද මට දැන් මෙතන වගකීමක් නැහැ මේ ටික කොහොමද තේරෙන්නම කියලා දෙන්න මේ මොකද මීට කලින් වීඩියෝස් වල මේ ගැන කියපු නිසා. එතකොට මේ පැත්තේ එක හයිඩ්‍රජන් එකකුයි මෙහෙම හයිඩ්‍රජන් එකකුයි මෙහෙම තිබ්බත් අයිති දෙක රූපෙට. එතකොට ඔය විදිහට තිබ්බොත් දෙක රූපෙට. තුන රූපෙට අයිති වෙන්න නම් එකම පැත්තේ බෙන්සීන් එක්ක CH3 තියෙන්න ඕනේ. මේ පැත්ත මොනවා වුණත් කමක් නැහැ. එකම පැත්තේ ආර් කාණ්ඩ දෙකක් තිබීම තමයි තුන රූපේ ඇල්කීනයක් වීමට සුදුසුකම. එතකොට ඒක එකම පැත්තේ බෙන්සීන් දෙකක් වුණත් කමක් නැහැ. මේ විදිහට මේ පැත්ත HH උනත් කමක් නැහැ. එක්ක මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම තියෙනවා බෙන්සීන් එකයි මේ පැත්තෙත් බෙන්සීන් එකයි මේ පැත්තෙත් ඕනනම් බෙන්සීන් තියෙන්න පුළුවන්. තවත් එකක් තියෙන්නත් පුළුවන්. ඔය කොහොම තිබුණත් සරල තියරිය මෙච්චරයි. මේ වගේ තව මට ගොඩාක් යන්න හැකි. එක කාබන් එකක් මත බෙන්සීන් සහිත තවත් ආර් කාණ්ඩයක්. එක බෙන්සීන්ම දෙකක් වෙන්න පුළුවන්. නැත්නම් ඇත්ත ආර් කාණ්ඩයක් ඇල්කිල් කාණ්ඩයක් වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තිබුණොත් එක පැත්තක හෝ දෙපැත්තම තිබ්බත් ගැටලුවක් නැහැ. එතකොට අයිති තුන සිතියමට තමයි ඇල්කීනේ. මේවා මීට කලිනුත් මම කියලා දුන්නා. හරි. මේක ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති ආර් කාණ්ඩ එක කාබන් එකක් සලකන හැම වෙලේම ඒකේ තියෙන ආර් කාණ්ඩ මොකක් හරි එකයි. ඒ ආර් කාණ්ඩය බෙන්සීන් විය යුතුයි. ඕක ලියා ගන්න අවශ්‍ය නැහැ. එතකොට මේ තියෙන්නේ දෙක සිතියම මේක ඇල්කීනයක් දෙක සිතියමට අයිති ඇල්කීනයක්ද කියලා අඳුරගන්නේ බෙන්සීන් එකක් තිබිය යුතුමයි වම් පැත්තේ හෝ දකුණු පැත්තේ හෝ දෙපැත්තෙම. ඔක තමයි සරල තියරි එක. එතකොට මේ විදිහට තමයි ඇල්කීනයක් අයිති දෙක රූපෙටද තුන රූපෙටද කියලා හොයන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන ලියලා තියෙන්නේ CH3 එකක්. මේක බෙන්සීන් වෙන්නත් පුළුවන්. මේකත් බෙන්සීන්. දෙකම බෙන්සීන් වෙන්න පුළුවන්. නැත්නම් දෙකෙන් එකක් බෙන්සීන් අනික වෙන මොකක් හරි වෙන්න පුළුවන්. මෙතන එකයි බෙන්සීන් තියෙන්න පුළුවන්. එක පැත්තක දෙකක් තියෙන කීයටවත් බෑ. ඒ වගේම බෙන්සීන් එක්ක H එකක් තියෙන්න ඕනේ. ආර් කාණ්ඩ තියෙන්නත් බෑ. ඉතින් ඔන්න ඔය කතාවෙන් අපිට හොයාගන්න පුළුවන් ද්විත්ව බන්ධනයක් ඇල්කීනයක් අයිති මොන රූපෙටද කියන එක. ඇල්කයින ගැටලුවක් නැහැ. ඇල්කයින කිසිම රූපයක නැහැ. දෙක රූපේ විතරයි තියෙන්නේ. එතකොට බෙන්සීනුයි ඇල්කයින් බන්ධනයකුයි තිබ්බනම් ඒක අයිති මෙතනට. දැන් කාට හරි මේ වගේ ප්‍රශ්න අහන්න හිතෙන්න පුළුවන්. මේක අයිති කොහෙටද කියලා. මෙහෙම තියෙනවා. මෙහෙම ගිහිල්ලා මෙන්න මේ කොහේ හරි H එකක් තියෙනවා. හරි. මේවා බෙන්සීන්ට අයිති නැත. හේතුව මං කියන්නම්. මේවා බෙන්සීන්ට අදාළ නැහැ. හේතුව ක්‍රියාකාරී කාණ්ඩය බැඳුණු කාබන් දෙකෙන් එකක් මත බෙන්සීන් තිබුණොත් විතරයි බෙන්සීන් සිතියම් අවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලෝ හොඳට බලන්න මේ හැම ක්‍රියාකාරී කාණ්ඩයක්ම බැඳුණු කාබන්ට තමයි බෙන්සීන් බැඳිලා තියෙන්නේ. මෙතනත් බලන්න. බෙන්සීන් බැඳිලා තියෙන්නේ ක්‍රියාකාරී කාණ්ඩය වෙන OH බැඳිච්ච කාබන්ට. ඔක්සිජන් බැඳිච්ච කාබන්ට තමයි බෙන්සීන්. මෙතනත් එහෙම. මේ හැම තැනම බැලුවොත් ක්‍රියාකාරී කාණ්ඩේ බැඳුන කාබන්ට තමයි බෙන්සීන් බැඳිලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ තියරිය වැදගත්. බෙන්සීන් බැඳුණු කාබන් මත ක්‍රියාකාරී කාණ්ඩ නොමැතිනම් හරිද? අන්න ඒ වගේ වෙලාවට බෙන්සීන් සිතියම් ටික අවශ්‍ය නැහැ. ඒ වගේ වෙලාවට ඔයාලට බෙන්සීන් ආර් කාණ්ඩයක් පඹයෙක් ලෙස සලකලා මූලික පරිවර්තන සිතියම් යොදාගෙන පරිවර්තන කළ යුතුයි. ඒ කියන්නේ මේ මුලින්ම ඉගෙනගත්ත සිතියම යොදාගත්තාම ඇති මේ බෙන්සීන් පඹයෙක් ලෙස සලකලා කරන්න පුළුවන්. ඉතින්
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ සංයෝග ගත්තහම බෙන්සීන් පැත්ත පලාතේ නෑනේ ක්‍රියාකාරී කාණ්ඩය ගාව. ක්‍රියාකාරී කාණ්ඩෙ මෙතන බෙන්සීන් මෙතන. කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩෙ බැඳුන කාබන් මත බෙන්සීන් නැත්තම් බෙන්සීන් සිතියම් තුන අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඔයාලට පාඩුවේ මූලික පරිවර්තන වල සිතියම් තුනෙන් පරිවර්තනය කරගෙන යන්න පුළුවන්. මේ වගේ එකතු ඔයාලට පේනවා ඇති බෙන්සීන් බැඳිලා තියෙනවා ක්‍රියාකාරී කාණ්ඩයේ බැඳුණු කාබන්ට. අන්න එතකොට තමයි සිතියම් භාවිතා කරලා බෙන්සීන් සිතියම් භාවිතා කරලා මේ වැඩේ කරන්න වෙන්නේ. හැබැයි මම මේ පරිවර්තනය ඔයාලට මුලින්ම ඉගෙනුවා. ඒ කියන්නේ බෙන්සීන් සිතියම කියන වචනේ පවා කියන්න කලින් මේ පරිවර්තනය උගන්වලා තමයි මම මේ පාඩම පටන් ගත්තේ. එතකොට ඕගොල්ලෝ දකින්න ඇති මේක කරද්දී අපි යොදාගත්තේ බෙන්සීන් සිතියම නෙමෙයි. අපේ මූලික පරිවර්තන සිතියමම තමයි. මේ ටික යොදාගෙන තමයි මම කරලා පෙන්නුවේ. එහෙනම් ඒකේ තේරුම බෙන්සීන් සිතියමක් ඇඳගත්තා නැහැයි කියලා ගැටලුවක් නැහැ. බෙන්සීන් සිතියම දැනගෙන ඉන්න ඕනේ නැහැ මේක කරන්න. අපේ මූලික පරිවර්තන සිතියම් වලින් කරාම හරියනවා. එහෙනම් ඒක අවශ්‍ය මොකටද කියලා මම කියන්න බෑ. අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටික තේරුම් ගන්න. ඇයි මෙතන ඇල්කීන ඇල්කයින නැත්තේ? එතන ඇල්කීන ඇල්කයින නැත්තේ කියන එක තේරුම් ගන්න ඇරුණාම වෙන ලොකු විශේෂත්වයක් මේ සිතියම් තුනේ නැහැ. එහෙනම් කාට හරි අහන්න පුළුවන් ඕක කියලා නිකන් හිටියනම් ඉවරයිනේ මේ ඊටු ටික කියන්නේ මෙච්චර මොකටද කිව්වේ කියන එක. හරි. ඒකට හේතුව බෙන්සීන්ට ලාක්ෂණික පරිවර්තන 18ක් තියෙනවා. එහෙනම් මෙන්න මේ බෙන්සීන් කවුරුවත් නැති තනි වෙච්ච බෙන්සීන් ඔන්න ඇඳලා තියෙනවා. මම දැන් පෙන්වන්න හදන්නේ අපේ සිතියම් තුනට කොහොමද මේ බෙන්සීන් වල පරිවර්තන 18 සෙට් කරගන්නේ කියන එක. 18න් 4ක් උගන්වලා ඉවරයි. එහෙනම් මම පටන් ගන්නවා මේක අඳින්න. එතකොට අපි මෙතනට ඇඳ ඊතලයක් මෙහෙම දැම්මා. මොනවද දැම්මේ? සාන්ද්‍ර නයිට්‍රික් සාන්ද්‍ර සල්ෆියුරික්. ඕක කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. උෂ්ණත්වය 50යි සෙල්සියස්. එතකොට ඒ වැඩේ හරි. ඊට පස්සේ දෙවෙනි එක අපි ඉගෙන ගත්තා හැලජනයක් ගන්න පුළුවන්. හැලජනය ක්ලෝරීන් වෙන්න පුළුවන්, බ්‍රෝමීන් වෙන්න පුළුවන්. එතකොට දාන්න කිව්වේ Fe ධන Br2 හරි O Fe Br3 හරි දාන්න කිව්වා. ඔන්න ඔය විදිහට තමයි අපි එතකොට Br එකක් හදාගත්තේ. Cl හදන්නත් පුළුවන්. මම Br විතරයි උදාහරණයට ගන්නෙ. Cl මම කීයටවත් කොහෙවත් ලියන්නේ නැහැ. ඇයි ඒ ඉනෝගනික් වීඩියෝස් බලන ඕගොල්ලෝ දන්නවා Cl ගේ Br ගේ වෙනසක් නැහැනේ. එතකොට අනිවාර්යෙන් ඒක ගැන අමුතුවෙන් හිතලා අලුතෙන් එකක් ලියන්න නැහැ. මේ පාත් එකම තමයි. එකම දේ අකුරු මාරු කරන්න විතරයි තියෙන්නේ. ක්‍රමයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පරිවර්තන සිතියම් තුන එකම කොලයක ඇඳලා මෙච්චර පොඩිවට ඇඳලා මම මේ සෑහෙන කට්ටක් කන්නේ මේක කියලා දෙන්න. අපි අලුතෙන් ඉගෙන ගන්න බෙන්සීන්ට විශිෂ්ට වූ බෙන්සීන්ට ලාක්ෂණික වූ පරිවර්තන තියෙනවා 18ක්. ඒකෙන් වැදගත්ම බෙන්සීන්ගෙන් පටන් ගන්න පරිවර්තන තියෙනවා 4ක්. එතකොට අන්න ඒ ඔක්කොම මේ සිතියම් වලට කනෙක්ට් වෙන හැටි ගැන අවබෝධයක් නැතුව ඔයාට පුළුවන් කමක් නැති වෙන්න ඉඩ තියෙනවා මේ වැඩේ ගොඩ දාන්න. ඒ නිසායි මම මේක මේ විදිහට අඳින්නේ. හරි. අපි යමු ඊළඟ එක අඳින්න. ඊළඟට තියෙන්නේ CH3 එකක් ගන්න හැටි අපි ඉගෙන ගත්තා. CH3 එකක්. එතකොට CH3 Cl දැම්මා. නිර්ජලීය Al Cl3 දැම්මා. ඒ වගේම අනිත් පැත්තට C2H5 එකක් ගන්නත් කාටවත් බැරි කමක් නැහැනේ. ඒ නිසා ඒක අඳින්නත් පුළුවන්. හැබැයි මේ පරිවර්තන ಜಾති දෙකක් නෙවෙයි. CH3 ගත්තත් එකයි C2H5Cl ගත්තත් එකයි. කිසිම වෙනසක් නැහැ. C2H5Cl ඇලුමිනියම් ක්ලෝරයිඩ් නිර්ජලීය. එතකොට මේ දෙකේ කිසිම වෙනසක් නැහැ. හැබැයි රූප දෙකකට සම්බන්ධ කළ යුතු නිසා පමණක් මම මේ දෙක අඳිනවා. එතකොට ඔයාට තේරුම් ගන්න ඕන එකම දේ R කාණ්ඩේ ඔයාට කැමති එකක් ගන්න. ඒකේ කාබන් ගාන ඔයා තීරණය කරන්න. අදාළ පරිවර්තනයට ගැලපෙන විදිහට. එතකොට මෙහෙටද එන්නේ කියන එක ඔයාටම තීරණය කරන්න පුළුවන්. මෙතන බැලුවොත් ඔයාට පෙනේ මෙතන අපි පොඩි වෙනසක් කරන් තියෙනවා. මේ තියෙන්නේ CH3 එක. එතකොට මම පෙන්වන්න ඕනේ හයිඩ්‍රජන්. එතකොට එතනටත් අපිට ඊතලයක් අඳින්න සිද්ධ වෙනවා. මේ විදිහට තුන්වෙනි රූපෙටත් ඒකේ අරමුණ මොකද්ද?
ඒකේ අරමුණ මොකද්ද? මෙතනට එන එක. එතකොට එතනට යෙදිය යුතු කාබනික සංයෝගය කොයි වගේද කියන එක තීරණය කිරීමේ හැකියාව ඔයාට තිබිය යුතුයි. ඒක තීරණය කරන්නේ මෙහෙම. බෙන්සීන් උඩ තියෙන 100ක ලිව්වා. වම් පැත්තේ දකුණු පැත්තේ පඹය දෙන්න ලියාගත්තා. උඩින් ඉන්න පඹයවල හයිඩ්‍රජන් ලියාගත්තා. යටට තියෙන ඇත්තේ Cl එකක්. ඒක අයින් වෙලා තමයි නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ ඵලය ලබා දෙන්න ඇත්තේ. එතකොට බෙන්සීන්ගෙන් තමයි පටන් ගත්තේ. බෙන්සීන්ගෙන් පටන් අරගෙන පරිවර්තනය ගියා. එතකොට මේ දැන් ඇඳපු ඊතල තුනේම ඇත්තටම තනි ඊතලයකින් පෙන්වන්න තිබ්බ දෙයක් තමයි මේ ඊතල තුනෙන් පෙන්වුවේ මම. මොකද හැම එකේම එකම ප්‍රතිකාරකය තමයි මේ යොදලා තියෙන්නේ. හරි ඉවර නෑ. දැන් යනවා. එතකොට අපි තුනක් කතා කරලා ඉවරයි බෙන්සීන්ට යන්න පුළුවන්. 1යි 2යි 3යි. මේ දෙකම මේකම තමයි. හරි ඊළඟට අන්තිම එක දැනට ඉගෙනගෙන තියෙන ඒවායින් අන්තිම එක කොහොමද බෙන්සීන් වලින් බෙන්සල්ඩිහයිඩ් හදන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම බෙන්සීන් වලින් ඇසිටෝෆීනෝන් නැත්තම් බෙන්සීන් වලින් හදන්න පුළුවන් සරලම කීටෝනේ හදන්නේ කියන එකත් අපි ඉගෙන ගත්තා. හරි එතකොට මේකට යොදපු ප්‍රතිකාරකය වුණේ ඒත් නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් සමග අපි යොදාගත්තා CH3CO CH3 C දිත්ත බන්ධන O Cl. මේ පැත්තේ පොඩි ගැටලුවක් තිබුණා. ඒක මතක ඇති කියලා මම හිතනවා කලින් වීඩියෝ එකේ HO CO ධන HCl ධන නිර්ජලීය Al Cl3 තමයි පාවිච්චි කරේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙහෙම 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 විදි පාරවල් 6ක් මේකත් එක්ක ගත්තොත් 7ක්. හැබැයි පරිවර්තන ಜಾති 4යි තියෙන්නේ. ඉතින් අපි දැනට අපිට ඇඳිය හැකි සිතියම ඇඳලා ඉවරයි. මේ ටික ගැට ගහලා වැඩේ ගොඩ දාගන්න. සිතියම ඉල්ලන්න එපා. තමන්ගේ නෝට් එකක් තමන් හදාගන්න. එතකොට හොඳට මතක හිටිනවා. ඊළඟට මම යනවා පාඩමට. සිතියම ඇඳලා ඉවරයි දැනට අවශ්‍ය පාඩමට යනවා. කාට හරි අවශ්‍ය නම් මේ සිතියම දැනට ඇඳගන්න නැතුව ඉන්නත් පුළුවන්. මේ ඔක්කොම දැන් කියලා දුන්නාට පස්සේ සමස්ත සිතියම ඇඳහම සිතියම කම්ප්ලීට් කරගන්න හිටියත් කමක් නැහැ. ඒක වඩා හොඳයි කියලා හිතනවා. මොකද මේකට තව එකතු කරන්න තියෙන නිසා ඔයගලන්ට පැටලෙන්න ඉඩ තියෙනවා. මොකද ඔයගොල්ලෝ කාබන් එහෙම දාලා මේ පරිමාණයකට සිතියම අඳිනකොට මේ මම තව ඇඩ් කරාම ඒකට පස්සේ අමාරු වෙන්න ඉඩ තියෙනවනේ. ඒ නිසා. හරි මම යනවා පාඩමට. පස්වෙනි පරිවර්තනය නයිට්‍රෝබෙන්සීන්ට තව දුරටත් පරිවර්තන කළ හැක්කේ එකයි. එහෙනම් අපි දැන් මේ ලොකුවට හදාගත්ත නයිට්‍රෝබෙන්සීන් එක තියෙනවනේ. මුලින්ම අපි ඉගෙන ගත්තේ නයිට්‍රෝබෙන්සීන් හදන හැටිනේ. බෙන්සීන් වල නයිට්‍රෝපරණය මේක NO2. NO2 හදාගත්තොත් වෙන කරන්න දේවල් නැහැ. එකයි තියෙන්නේ. එහෙනම් ගේමක් නැහැ. NO2 එක අපිට NH2 කරන්න විතරමයි තියෙන්නේ. අදාළ ප්‍රතිකාරක ටික බලා ගන්න. ටින් ධන 2යි NaOH සාන්ද්‍ර HCl. මේවා ටික ඉතින් කටපාඩම් කරන්න වෙනවා. වැදගත් පොයින්ට් එක මෙතන මතක තියාගන්න. එතකොට කටපාඩම් කරගන්න ලේසි වෙන්න O2 අයින් වෙලා H2ක් එනවා. ඒවා එන යාන්ත්‍රණය පියවර 6ක 7ක විතර යාන්ත්‍රණයක් තියෙන්නේ. එතකොට ඒවා මාරදිග යාන්ත්‍රණ. ඒවා යාන්ත්‍රණ අහන්නේ නැහැ. ඒ නිසා මේ වගේ යාන්ත්‍රණ වැඩක් නැහැ. අර කලින් වීඩියෝ එකේ කියපු මුල් බෙන්සීන් වලින් පටන් ගන්න 4 යාන්ත්‍රණ 4 තමයි වැදගත්ම. තව පස්සේ යාන්ත්‍රණ තව 2ක් විතර තියෙනවා. අපි පොඩ්ඩකින් කතා කරමු. දැනට එතකොට වැදගත් වෙන්නේ යාන්ත්‍රණ 4යි. මේවා යාන්ත්‍රණ අහන්නේ නැහැ අපෙන්. මේවා යාන්ත්‍රණයේ පියවර සෑහෙන ගොඩක් තියෙනවා. ඉතින් සිලබස් එක ඇතුලේ කතා කරන්නේ නැති. ඒ නිසා මේ වගේ එකක ලොකුවට හිතන්න දෙයක් නැහැ. මේ අපිට කරන්න තියෙන්නේ NO NH2 කරන්න ඇනිලීන් දාලා. එතකොට SN2+ tin2+ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍ර HCl කියන තුන තමයි දාන්න තියෙන්නේ. දාලා ඉවරලා අදාළ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේකේ අතුරු ඵලයම ටිකක් සංකීර්ණයි. ඒ නිසා වැදගත් අතුරු ඵලයක් ලැබෙන්නෙත් නැහැ වායුවක් වගේ මුකුත්. ඒ නිසා මේ ඒ ටික දැනගත යුතු නැහැ. හරි. ඊළඟට කාට හරි කැමති නම් ඉතින් try කරන්න balance කරන්න. SN2+ උත්ප්‍රේරකයක් කියලා මතක තියාගන්න. ඒ නිසා මේ දෙක තමයි ප්‍රතික්‍රියක දෙක. පොඩි try එකක් දුන්නොත් ඕකට මොන හරි බොරු balance කිරීමක් දාගන්න බැරි කමකුත් නැහැ. මේ ඉතින් ලොකු වැඩකට ඇති වැඩක් නෙවෙයි. හරි. අපි යනවා ඊළඟට. ඔය හදාගත්තේ දැන් මොකද්ද මේ ඇනිලීන්. එහෙනම් මාර වැදගත් දෙයක් තමයි අපි හදාගෙන තියෙන්නේ.
මොකද NH2 එකක් ගත්තාම ඔයගොල්ලන්ට මතක ඇති ඇමීනියක් නෙවෙයි. එක්තරා ආකාරයකින් ඇමීනියක්. අපි ඕකට ඇනිලින් කියලා කිව්වට ඕක ඇමීනියක්. ඒ නිසා සාමාන්‍ය ඇමීනයක් දක්වන ප්‍රතික්‍රියාවල් අපේ පළවෙනි සිතියමේ සාමාන්‍ය ඇමීනයක් දක්වන ප්‍රතික්‍රියාවල් එකයි තිබ්බේ සිතියමේ. එහෙනම් මේ තියෙන ඒ ප්‍රතික්‍රියාව වෙන කිසිම පරිවර්තනයක් සාමාන්‍ය ඇමීනයකට මූලික පරිවර්තන යටතේ කරන්න බෑ. එහෙනම් NaNO2 HCl යොදන්න ඕනේ. යොදුවට පස්සේ මධ්‍යසාරය හම්බ වෙනවා. එහෙනම් අපිට විශ්වාස කරන්න පුළුවන් NH2ත් NaNO2 HCl යොදුවහම OH එකක් දෙයි කියලා. ඔව් දෙනවා. කිසිම ගැටලුවක් නැහැ. OH එකක් දෙනවා. හැබැයි වැදගත් පොඩි පොයින්ට් එකක් තියෙනවා. 10යි සෙල්සියස් කියලා ඔයා ලියන්න ඕනේ. ඒකට හේතු තියෙනවා. මම ඒක පොඩ්ඩකින් කියන්නම්. වැදගත් දේ 10යි සෙල්සියස් කියන කාරණේ ලියන්න ඕනේ. මෙතනදී ඔයගොල්ලන්ට මතක ඇති 10යි සෙල්සියස් කියලා දෙයක් ලිව්වේ නැහැ. NaNO2 HCl දැම්මා. එතනින් කතාව ඉවරයි. මධ්‍යසාරය හැදෙනවා. එහෙනම් NH2 කාණ්ඩය OH කාණ්ඩයක් බවට පත් වෙනවා. මේකේ නම මොකද්ද? ෆීනෝල්. එහෙනම් මේකේ නම ෆීනෝල්. අතුරු ඵලයක් ලෙස වායුවක් නයිට්‍රජන් වායුව පිට වෙනවා. එතනදී ඉතින් මෙතන තියෙනවා N එකක්, මෙතන තියෙනවා N එකක්. ඒ දෙක සෙට් වෙලා තමයි අවසාන වශයෙන් ඔය N2 එක පිට වෙන්නේ. OH එක ඔයගොල්ලෝ මෙතනින් අරගෙන මෙතනට දාන්න, බැලන්ස් කරලා බලන්න. ජල අණුවකුත් ලැබෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. වැදගත් පොයින්ට් එක N2 පිට වෙනවා කියන එක ඇමීනයක් මධ්‍යසාරයක් බවට පත් වෙනකොට. එතකොට මෙතනත් එහෙමයි. මෙතනත් N2 පිට වෙනවා කියන එක නිරීක්ෂණයක් හැටියට දැනගන්න ඕනේ. MCQ වලට අහන්න පුළුවන්. හරි. ඊළඟ එක. දැන් ඕගොල්ලන්ට තියෙන වැදගත්ම ප්‍රශ්නේ මෙතන 10යි සෙල්සියස් කතාව දැම්මේ ඇයි කියන එක. හරි. NaNO2 HCl ප්‍රතික්‍රියාව සෙල්සියස් 0.5 අතර. ඒ කියන්නේ සෑහෙන සිසිල් වෙලා තැනක සිදු වුණොත් එහෙම අයිස් කැටයක් වගේ තියෙන තැනක මේ ප්‍රතික්‍රියාව සිදු කරොත් අඩු උෂ්ණත්වයක OH හැදෙන්නේ නැහැ. N2Cl කියලා අලුත් එකක් තමයි හැදෙන්නේ. ඒතර මේකේ ව්‍යුහය අපි කතා කළා කලින් කොටසේදී කලින් වීඩියෝ එකේදී N2Cl කියලා දෙයක් බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් කියලා කිව්වා අපි මේකට. එතන NN අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. මේ Nට මෙතන ධනාරෝපණයක්. ඒ කියන්නේ Cl එක අයනික ගතියක් මෙතන තියෙනවා. මේ කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට කිව යුතු දේ තමයි මෙන්න මේක. NaNO2 HCl N2Cl හදන්නේ අඩු උෂ්ණත්වවලදී විතරයි. සරල කතාව N2Cl යනු අස්ථායි සංයෝගයක්. ඒ නිසා තමයි අඩු උෂ්ණත්වවලදී විතරක් මේක නිපද වෙන්නේ. උෂ්ණත්වයේ 10 වගේ පැත්තකට ගියොත් මේක නිපද වෙන්නේ නැහැ. ඒ වෙනුවට නිපද වෙන්නේ අපිට සුපුරුදු ෆීනෝල්. එහෙම නැත්නම් අගට OH තියෙන එක. එතකොට තරමක් හෝ මේක ස්ථායි වෙන්නේ උෂ්ණත්වය 5ට අඩු නම් විතරයි. ඒ නිසායි 0.5 කියලා අපි දාලා මේක කරන්නේ. ඒ නිසා මේක අස්ථායිතාව නිසා දැන් අපි හිතනවානේ 5 සෙල්සියස් වලදී හරිය දැන් මේක ස්ථායි හින්දා අවුලක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. 5ට අඩු වුණොත් තමයි ටිකක් හරි ස්ථායි වෙන්නේ. පට්ට ස්ථායි කියන එක මේකෙන් කියවෙන්නේ නැහැ. ඒ නිසා මේ සංයෝගය නිපදවූ විගස සාමාන්‍යයෙන් පරිවර්තනයක් සඳහා භාවිතා කරන්න ඕනේ. හැබැයි ඉතින් ඕකේ ඕවා ගැන ප්‍රශ්න අහන්නේ නැහනේ. මේ නිපදවූ විගස පරිවර්තනයකට භාවිතා කළ යුතුද කියලා අහන්නේ නැහැ. මේ පරිවර්තනය ලියන්නෙත් නැහනේ. පරිවර්තනයක් ලියනකොට නිපදවූ විගසම ඊළඟ පියවරට ගෙනිච්චා කියලා. ඒ නිසා ලොකු වැදගත්කමක් නැහැ මේ කොටස. හරි. ඊළඟ වැදගත් පොයින්ට් එක රේඛීය. ඒ කියන්නේ ඇලිෆැටික ඩයසෝනියම් ලවණ කියලා જાතියක් තියෙන්න බෑ. මොකද කාට හරි අහන්න පුළුවන් මෙන්න මේ කතාව. CH3NH2 එකකට NaNO2 HCl දැම්මොත් 0 සෙල්සියස් හරි 10 සෙල්සියස් හරි එක එක උෂ්ණත්වවල මේක දාලා බලනවා. කාටවත් CH3N2Cl එකක් හදන්න බෑ. ඔයාට කවදාවත් බෑ CH3NH2 වගේ රේඛීය සංයෝගිකින් හදන ඇමීනයක් අරගෙන NaNO2 ධන HCl දාලා උෂ්ණත්වය 0.5යි කියලා දැම්මට ඔයා අතින් හැදෙන්නෙම CH3OHම තමයි. ඔයාට N2Cl හදන්න බෑ. ඒ කියන්නේ R කාණ්ඩයක්. මෙතන R කියලා කියන්නේ පැහැදිලිවම ෆෙනිල් නෙවෙයි. මෙතන R කියන්නේ සාමාන්‍ය ඇල්කිල් කාණ්ඩයක් CH3, C2H5, C3H7, C4H9 වගේ. ෆෙනිල් නෙවෙයි. එතකොට රේඛීය එහෙම නැත්නම් ඇලිෆැටික සංයෝගයක N2Cl එකක් ඉතා අස්ථායි. කොච්චර අස්ථායිද කියනවනම් ඒක නොපවතින ගානයි. ඒ නිසා අපට කවදාවත් මේක යොදාගෙන N2Cl හදන්න බෑ. උෂ්ණත්වය මොන විදිහට දැම්මත් කොච්චර අඩු කරලා දැම්මත්. ඒ නිසා තේරුම් ගන්න තියෙන්නේ CH3OH කියන එක හැදෙනවා කියන එක. ඒ නිසා තමයි අපේ පරිවර්තන සිතියම් වලදී අපි මේකේ උෂ්ණත්වය ගැන කතාවක්වත් කළේ නැත්තේ. මොකද ඔයා උෂ්ණත්වය 0 දැම්මත් 5 දැම්මත් 10 දැම්මත්
ඔයාට හැදෙන්නේ මේක මිසක් අගට N2Cl තියෙන ඩයසෝනියම් ලවණයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා ඇලිෆැටික ඩයසෝනියම් ලවණ කියලා જાතියක් නැත. ඇරෝමැටික ඩයසෝනියම් ලවණ කියලා જાතියක් ඇත. ඒකට කියන්නේ බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ්. සිලබස් එක ඇතුළට අදාළ දේවල් වලින්. එතකොට මේ බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් එකත් එච්චර අස්ථායි නෑ. ඒකත් අස්ථායි. ටිකක් හරි ස්ථායි වෙන්නේ 0.5 දී 10 දී කොහොමත් අස්ථායි. ඒකින්ද ඒකත් 10ට වගේ උෂ්ණත්වයකට ගියොත් පවතින්නේ නෑ කියන එක පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඊළඟට අපි යනවා දැන් අපි N2Cl එකක් හදාගත්තනේ. N2Cl එකට කුමක්ද කළ හැක්කේ කියලා දැනගන්න යන්න ඕනේ. ෆීනෝල් එකකට මුකුත් කරන්න බෑ කියලා තමයි සිලබස් එකේ ගන්නෙ. මෙතනින් එහාට පරිවර්තනය ඉවරයි. ඒ කියන්නේ OH එකක් හැදුවොත් තව දුරටත් පරිවර්තන කරන්න බෑ. එකම එකක් තියෙනවා Br2 දාන කතාවක්. ඒක මම පස්සේ කියන්නම්. ඒකට ඕතෝ පැරාමීටර් යොමුකාරක ගැන අවබෝධය ලබා ගත යුතු නිසා දැන්ම කියන්නේ නැහැ. මේ ෆීනෝල් වලට තව කරන්න පුළුවන් දේවල් එකයි තියෙන්නේ. OH කාණ්ඩය වෙනස් කළ හැකි ක්‍රම නැහැ. දැන් ටිකක් දන්න ළමයෙක් අහන්න පුළුවන් මේකට සිංක් කුඩු දැම්මහම බෙන්සීන් හැදෙනව නේද කියලා. ඔව් හැදෙනවා. ඉස්සර සිලබස් වල තිබුණා. දැන් නම් නැහැ. ඉතින් ඒ නිසා ඒක මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැනගන්න ඕන කෙනෙක්ට ෆීනෝල් එකට සිංක් කුඩු දැම්මහම බෙන්සීන්ම අපහු නිපදවා ගන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන්. හරි. එතකොට මට මේක ගැන තවදුරටත් උගන්වන්න පරිවර්තන නැහැ. OH කාණ්ඩය වලට තවදුරටත් වෙනස් කළ හැකි කිසිම විදිහක් අපි කතා කරන්නේ නැහැ. මේක ගත්තහම මේක වෙනස් කළ හැකි විදි කීයක් තියෙනවද? 8ක් තියෙනවා. එහෙනම් ඒ 8 ගැන තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට මාතෘකාව N2Cl වල ප්‍රතික්‍රියා 8. මේකේ යාන්ත්‍රණ දෙකක් යටතේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. වර්ග දෙක තමයි N2Cl ප්‍රභේදේ ප්‍රතිස්ථාපනය වෙන ප්‍රතික්‍රියා කියලා ප්‍රතික්‍රියා 6ක් තියෙනවා. N2Cl ඉලෙක්ට්‍රොෆයිලයක් ලෙස ප්‍රතික්‍රියා කරන අවස්ථා දෙකක් තියෙනවා. එතකොට මේ ටික ලිස්ට් ඩවුන් කරලා තියෙන්නේ. ඉතින් හුරු කට්ටියට මේ ටික බැලුවට කිසිම අවුලක් නැහැ. අපි මේ එකක් හැම එකක්ම වෙන වෙනම ඉගෙන ගන්නවා. ඒ වගේම ප්‍රතිස්ථාපනය කියන්නේ මොකක්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ගමන් තමයි මේ ටික ඉගෙන ගන්න. ඒ නිසා මේ වචනට බය වෙන්න ඕනෙත් නැහැ. ඒ වගේම ඉලෙක්ට්‍රොෆයිලයක් ලෙස ක්‍රියා කරන්නේ කොහොමද කියන එකත් උදාහරණ සහිතව අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි මෙතනදී මේ ප්‍රතික්‍රියාවටත් ඕතෝ පැරාමීටර් යොමුකාරක ගැන දැනුම අවශ්‍යයි. එතකොට ඒ දෙක උගන්වන්න වෙන්නේ අන්තිමටම. මේ 6 උගන්වන්න ඉගෙන ගන්න අපිට මේ මොහොතේ වුණත් පුළුවන්කම තියෙනවා. මේ ටික තේරුමක් නැහැ. මේ හේතුව මේක ගත්තා කියලා අපිට කරන්න පුළුවන් දෙයක් දැනට තේරුම් ගන්න බෑ ඕතෝ පැරාමීටර් යොමුකාරක ගැන දැනුමක් නැතුව. ඒකේ වැදගත් දේ ඉලෙක්ට්‍රොෆයිලයක් ලෙස ක්‍රියා කරනවා. එතකොට අපෙන් මේ ටිකේ යාන්ත්‍රණ මොනවද කියලා අහන්නේ නැහැ. අපෙන් අහන්නේ මේවැ යාන්ත්‍රණ මොනවද කියන එක. මේවැ යාන්ත්‍රණ සංකීර්ණයි. මේ යාන්ත්‍රණ ගැන අපෙන් අහන්නේ නැහැ. මුල්ම ප්‍රතික්‍රියා 4 අහනවා බෙන්සීන් වලයෙන් පටන් ගන්න 4 යාන්ත්‍රණ ඉලෙක්ට්‍රොෆිලික ආදේශ. ඒ වගේම මෙන්න මේ ප්‍රතික්‍රියා දෙකේ යාන්ත්‍රණ අහන්න පුළුවන්. ෆීනෝල් කතාව අහලා තියෙනවා එක අවුරුද්දක MCQ එකකට. මේක නම් අහනවා මම දැකලා නැහැ යාන්ත්‍රණය මොකක්ද කියලා. හැබැයි ඒකත් මේ කැටගරි එකට අයිති හින්දා අනිවාර්යෙන් අහන්න ඉඩ තියෙනවා. ඉතින් ඇත්තටම යාන්ත්‍රණ 6යි බෙන්සීන් වල අපි දැනගන්න ඕනේ. ඊටු ටිකේ යාන්ත්‍රණ ගැන ලොකු අවබෝධයක් තිබීමේ අවශ්‍යතාවයක් නැහැ. හරි. එතකොට අපේ සිතියම ගියොත් දැන් ඔයගලන්ට පේනවා ඇති අපිට හැකියාව තියෙනවා NO2 එක NH2 එකක් කරගන්න. හරි. කොළ පාට පෑන ගන්න වෙනවා. අරගෙන NH2 එක NO2 එක NH2 කරේ තින් ධන 2යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍ර HCl. හරි. සාන්ද්‍ර HCl. මේක උත්ප්‍රේරකයක්. මේ දෙක තමයි ප්‍රතිකාරක. NH2 හදනවා. ඉවර නෑ. NH2 එක අපිට පුළුවන්කම තියෙනවා N2Cl බවට පත් කරන්න. N2Cl plus minus. ඒ වගේම අපට අවශ්‍ය නම් ඒක ෆීනෝල් බවට පත් කරන්නත් අපිට හැකියාව තියෙනවා. එතකොට මේක හැදුවේ මෙහෙම ගිහිල්ලා මේක හැදුවේ මෙහෙම. මේකට යොදන්න වෙන්නේ NaNO2 HCl. මේකට යොදන්නෙත් NaNO2 HClම තමයි. එකම දේ උෂ්ණත්වය ගැන සංවේදී විය යුතුයි අපි. එතකොට මේක 0.5 කියලා දාන්න, මේක 10 කියලා දාන්න. හරි. එතකොට අපි ඔන්න ඔය කියන තැනට ආවා. දැන් අපේ කරුමේ තමයි මේකේ 8ක් තියෙනවා. එහෙනම් ඔය 8ම ඇඳ ගන්න අපි try එකක් දිය යුතුයි. හරි.
එහෙනම් දැනට අපි පරිවර්තන කතා කරලා තියෙනවා 7ක්. ඊට පස්සේ අපි යනවා එතකොට ඉතුරු කොටස කරන්න. එතනදී මේ ටික අන්තිමටම කරනවා. මේ ටිකෙන් අපි පුළුවන් කොටසක් කරමු. වැදගත්ම සහ ගොඩක් දෙනෙක්ට සමීප ලේසිම එකට යමු. ජලය එක්ක N2Cl ප්‍රතික්‍රියා කරන හැටි. ඉතින් එතනදී පළවෙනි තර්කය තමයි N2Cl අස්ථායි. ඒතර N2Cl එකක් දැක්ක ගමන් ඒක බුරුල්ව බැඳිලා තියෙනවා කියන එක. ඔයාගේ නිකම්ම හිතට දැනෙනවා නම් මාර වටිනවා ඒක. ඔන්න ඔය දේවල් ටික තමයි හරි වටින්නේ. ඒතර මේක බුරුල්ව බැඳිලා තියෙනවා කියන එක මේ වචනේ දකිද්දි ඔළුවට ගියොත් ආයේ කවදාවත් මේ සංයෝගය දැක්කහම ඒක ගැලවිලා අයින් වෙන එක පුදුමයක් වෙන්නේ නැහැ ඔයාට. ඒ නිසා තමයි මේ තරම් ප්‍රතික්‍රියා ගානකුත් මේකට තියෙන්නේ. සහ ජලය වගේ එච්චර නිතර ප්‍රතික්‍රියාවලට සහභාගී වෙන්නේ නැති ද්‍රව්‍යයක් නේ ජලය කියන්නේ. ඒ කියන්නේ ලේසියෙන් අමාරු තැනකට ගිහිලා ජලය ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ. ජලය හැම වෙලෙම ප්‍රතික්‍රියා කරන්නේ ලේසි දේවලුත් එක්ක. එතකොට ජලය මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන එක තමයි අපි දැන් බලන්න යන්නේ. ඊට පස්සේ බලමු H3PO2 ජලය සමග ප්‍රතික්‍රියාව. ඒතර ප්‍රතික්‍රියා 6ක් එනවා ප්‍රතිස්ථාපන කොටසේ. ඒතර මේ ප්‍රතිස්ථාපනය කියන වචනේ මොකක්ද කියලා තේරුම් ගන්න ගමන් ජලය එක ඉගෙන ගමු. මේ තියෙන්නේ එතකොට ඩයසෝනියම් ලවණයේ ප්‍රතිස්ථාපන ඩයසෝනියම් ලවණය කියලා ගමු. අයනි කියලා ගත්තත් අවුලක් නැහැ. ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා 6ක් තියෙනවා. 6න් පළවෙනි එක N2Cl එකකට ඔයා ජලය දාන්න. එතකොට හැදෙන්නේ මොකද්ද? ෆීනෝල්ම තමයි. ඒ කියන්නේ අපේ සිතියමට ගියොත් අපි එනම ජොලි තැනකට යනවා. N2Cl එක තියෙනවා. ඔයා එකෙන් ෆීනෝල්මයි හදන්නේ. ඒ කියන්නේ ජලය දැමීම පමණක් ප්‍රමාණවත්. හිතන්නකො මේ ජලයේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වයේ තියෙන ජලය දාන්නේ කියලා. එතකොට ඒකේ උෂ්ණත්වය 25යි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේක ස්ථායීව පවතින්නේ 5ට අඩු උෂ්ණත්වවල. ඉතින් 25ක් විතර උෂ්ණත්වය තියෙන ජලය දැම්මහම මේ ජලයත් එක්ක මේක කෑල්ල අයින් වෙලා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා OH හැදෙනවා. ඉතින් ඒ නිසා මේක අරුම පුදුම අමුතු දෙයක් නෙවෙයි. මෙතනදී ජලයෙන් OH- එකක් තමයි මෙතනට බැඳෙන්නේ ඇවිල්ලා අන්තිමට. එතකොට ජලයේ H+ එකක් තියෙනවා. ඒක තමයි Cl එක්ක HCl හැටියට එතකොට පිට වෙලා යන්නේ. N2ත් ගැලවිලා අයින් වෙන්න ඕනේ නැත්නම් OHට එන්න බෑ. එතකොට අවසාන වශයෙන් N2Cl කෑල්ලම ගැලවිලා අයින් විය යුතුයි. ඒ නිසා තමයි N2 කතාව ගැලවෙනවා N2 බවට පත් වෙනවා. මෙතන H+ උයි මෙතන Cl- උයි HCl හදනවා. OH- එක ටිකක් දීර්ඝ යාන්ත්‍රණයක් ඔස්සේ ඇවිල්ලා බැඳෙනවා මේක ඉවත් වීමත් සමග. එතකොට යාන්ත්‍රණ අපිට වැඩක් නැහැ. ඒවා අහන්නේ නැහැ. දැනගන්න ඕනේ ජලය යොදා මේක රත් කළ යුතුයි. 25 ජලය කියලා අපි ලියන්නේ නැහනේ. අපි ලියන්න ඕනේ ජලය යොදා රත් කළ යුතුයි කියන එක. හරි. එතකොට රත් කරාම අපිට මේ සංයෝගේ ෆීනෝල් එක ආයෙත් ලැබෙනවා. එතකොට ෆීනෝල් නිපද විය හැකි විදි දෙකයි. පළවෙනි එක මොකද්ද? ඇනිලීන් අරගෙන ෆීනෝල් හදන්න පුළුවන්. එක්කෝ ඇනිලීන් අරගෙන N2Cl හදලා ආයෙ ෆීනෝල් හදන්න පුළුවන්. ඒක නිකන් පරංගියා කෝට් එක ගියා වගේ වැඩක්. මේ ලොකු තේරුමක් ඇති දෙයක් නෙමෙයි. හැබැයි ඒක දැනගෙන සිටිය යුතුයි අහන්න ප්‍රශ්නවල පුළුවන් නිසා. හරි. එතකොට ප්‍රතිස්ථාපනය කියන වචනේ තේරුම් ගන්න එපයි. ප්‍රතිස්ථාපනය කියන්නේත් ආදේශයක්ම තමයි. එකෙක්ට පයින් ගහලා එලවලා මේ සෙට් එකටම පයින් ගහලා එලවනවා. එලවලා OH එක එතනට එනවා. එච්චරයි. ඉතින් ඒක තමයි ප්‍රතිස්ථාපනය කියන්නේ. එහෙනම් N2Cl කාණ්ඩය දිගින් දිගටම ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම N2ත් ඉවත් වෙනවා, Clත් ඉවත් වෙනවා, මුළු ඔක්කොම ඉවත් වෙනවා. ඒ ඉවත් වෙලා ආය වෙනුවට අලුතෙන් කෙනෙක් එනවා නම් අන්න ඒවට කියන්නේ ප්‍රතිස්ථාපන කියලා. එහෙනම් N2Cl වල ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා 6ක් තියෙනවා. ඒ 6න් එකක් කතා කරා. ඊළඟ එක දැන් කතා කරන්න යන්නේ H3PO2 ජලය සමග. එතකොට H3PO2 කියන්නේ පොස්පරස් වල අම්ලයක්. ධන එක ඔක්සිකරණංකේ තියෙන මේකට පුළුවන්කම තියෙනවා. මෙන්න මෙතන N2Cl එක සම්පූර්ණයෙන් ගලවලා ඒ වෙනුවට මෙතන මොකක් හයි කරන්නද? H එකක් හයි කරන්න. H+ එකක්. එතකොට H3PO2 වල එක H+ එකක් ගලවලා ඒක මෙතන හයි කරනවා. N2Cl එක ගැලවිලා ඉවත් වෙනවා. මේකේ ඵල මොනවද කියලා අපෙන් අහන්නේ නැහැ. මොකද මේකේ තව විවිධාකාර වෙනස් වීම් වලට ලක් වෙනවා. ඒව මුකුත් දැනගන්න ඕනේ නැහැ. එතකොට H+ එකක් එනවා. හැබැයි ජීවිතේට කවදාවත් මෙහෙම නම් ලියන්න එපා. ඇයි මේකේ සූත්‍ර කෙටි කරලා ලිව්වොත් ඔය තියෙන C6H6. එතකොට අපි දන්නවා බෙන්සීන් තියෙන්නේ කියලා. බෙන්සීන් ලියන්නේ නැහැනේ මෙහෙම. ඒ නිසා මේවා වැරදි. එහෙම ලිව්ව හරි කැතයි. ලිව්වා කියලා වැරද්දක් දාන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. හැබැයි ඉතුරු H5 පෙන්වන්න නැත්තම් HHH කියලා දාලා මේක පෙන්වන්න ඕනෙත් නැහැ නේ. ඒක තවත් H එකක්
විතරයි. ඒ නිසා මෙහෙම ලියන්න පුරුදු වෙන්න. මේ විදිහට ලිව්වොත් හරි කැතයි ගොබ්බ වැඩක් කරලා තියෙන කෙනෙක් දකින්න කෙනෙක්ට පේනවා. ඉතින් ඒ නිසා N2Cl වලට පේනදි මේ කෑල්ල සම්පූර්ණයෙන්ම ගැලවිලා ගියා. ගැලවිලා ගිහිල්ලා H+ එක ආවා. ඉතින් ඔන්න ඔය කාරණේ තමයි තේරුම් ගන්න තියෙන්නේ. කැමති කෙනෙක්ට ඕන නම් මෙහෙම ලියන්නත් පුළුවන්. H3PO2 AQ කියලා ලිව්වත් අවුලක් නැහැ. මොකද ජලය තියෙනවා කියන එක එකෙන් අදහස් වෙනවා. ජලය දී වෙලා තියෙනවා කියන එක. එතකොට ඒක එක ප්‍රතික්‍රියාවක්. ඊළඟට තියෙනවා වැදගත් ප්‍රතික්‍රියා සෙට් එකක්. මොනවද? සැන්මය ප්‍රතික්‍රියා. මේ නම නම් නැහැ ලොකුවට කතා කරන්නේ. නමෙන් වැඩක් නැහැ. සැන්මය ප්‍රතික්‍රියා 4ක් තියෙනවා. ඒවත් හරීම සරලයි. N2Cl එකට Cn එකක් ගත හැකි, N2Cl එක වෙනුවට Cl එකක් ගත හැකි, Br එකක් ගත හැකි, I එකක් ගත හැකි. ඉතින් හරි සරල ප්‍රතික්‍රියා සෙට් එකක් තියෙන්නේ. එතන 4ක් තියෙනවා. ඉතින් මේ 6 ගේමක් නැතුව මතක තියාගන්න පුළුවන් කියන එක මම හිතනවා. මෙතන N2Cl එක වෙනුවට OH එනවා, N2Cl එක වෙනුවට H+ එනවා, OH- ආව H+ ආව. එහෙම මතක තියාගන්න. ඒතර අවසාන වශයෙන් බෙන්සීන් හැදෙනවා. එහෙනම් ඕගොල්ලන්ට බෙන්සීන් යලිත් නිර්මාණය කරගන්න පුළුවන් ක්‍රමයක් හම්බ වුණා N2Cl හරහා. එතකොට N2Cl මගින් බෙන්සීන් ප්‍රතිනිර්මාණයක් තමයි අපි කරගත්තේ. ඒතර අපි දැන් ඉන්නේ මෙතන. අපි යන්න ඕනේ ආයේ මෙතනට. ඒ කියන්නේ N2Cl වලින් ආයේ බෙන්සීන් වලට යන්න අපිට හැකියාව තිබෙනවා. ඒ නිසා ඒ ඊතලයේ ඇඳගෙන අපිට පුළුවන්කම තියෙනවා H3PO2 ධන ජලය ලිව්වනම් අපිට පුළුවන්කම තියෙනවා මෙතනට යන්න. හරි. එතකොට මේ පරිවර්තනෙත් ඉවරයි. ඉතින් මේ සිතියම කිසියම් හැඩයක් සහිතව, ඒ කියන්නේ సౌందర్యාත්මක ගතිය රැකෙන පරිදි අපි ඉස්සරහට ගෙනියමු. එතකොට ඊළඟට කියන්න යන්නේ සැන්මය ප්‍රතික්‍රියා 4 N2Cl එකට CuCN KCN. හොඳට මතක තියාගන්න. CuCN. ඒ කියන්නේ කොපර් වල ධන 1. ඔයාගේ පුරුද්ද තියෙන්නේ කොපර් වලට ධන 2 ලියලානේ. ඒ නිසා ඔයා අතින් කොපර් ධන 1 කියන එක අමතක වෙන්න පුළුවන්. දාන්නේ මොනවද? CuCN. එතකොට මොකද වෙන්නේ? N2Cl ගැලවිලා සම්පූර්ණයෙන්ම විසි වෙනවා. මේ Cn- එක මෙතනට එනවා. එච්චරයි. එතකොට ඔයාලට හැදෙනවා බෙන්සීන් වල සයනයිඩයක්. ඒ කියන්නේ නයිට්‍රයිලයක්. සයනයිඩ් කියන සයනයිඩ් අයන කියන වචනේ භාවිතා වෙන්නේ Cn එකකට ඉනෝගනික් වලදී. ඕගනික් වලට ආවම ඒවට නයිට්‍රයිල කියලා තමයි කියන්නේ. මම කලිනුත් එක කියලා ඇති. තව පරිවර්තනයක් N2Cl අපිට පුළුවන් HCl CuCl දාලා අයින් කරලා දාන්න. මොනවද තියෙන්නේ? CuCl, මෙතන CuCN ධන 1, මෙතන තියෙන්නේ CuCl. පුරුද්දට ලියයි CuCl2 කියලා. ඒක වැරදි. මෙතන තියෙන්නේ කොපර් වල ධන 1 ක්ලෝරයිඩ් CuCl. ඒකට HCl දාන්න. මෙතන CuCN HCN නෙමෙයි KCN. ඒ විදිහට තමයි ලියන්න ඕනේ. මෙතන CuCl HCl. එතකොට Cl එකක් එනවා. හෝ කොපර් ධන HCl දාන්නත් පුළුවන්. එතකොටත් මේ ටිකම හැදෙනවනේ. ඒ නිසා එහෙමත් පුළුවන්. උෂ්ණත්වය 100 කියලා දාන්න රිසෝස් බුක් එකේ තිබුණේ නැහැ එහෙම. ඒ වුණාට කලින් ඒවා එහෙම තිබිලා තියෙනවා. ඒ නිසා 100 කියලා දැමීමෙන් වරදක් සිද්ධ වෙන්නේ නැහනේ. 100 නොදැම්මොත් ලකුණක් අඩු වෙන්න පුළුවන්. 100 දැම්මා කියලා ලකුණු අඩු කරන්න බෑ. ඒ නිසා 100 දාන්න. මේ 100 කියන උෂ්ණත්වයේදී තමයි මේ Cl එක හැදෙන්නේ. ඊළඟ අපි Br එකටත් යමු. මේක ගැන මම කියන්නම් පොඩ්ඩකින්. N2Cl HBr CuBr. ඒ කියන්නේ HCl CuCl HBr CuBr. ඔක්කොම ජලීය. AQ ඔක්කොම AQ. එතකොට CuBr හැදෙනවා. CuBr වල පොඩි ගැටලුවක් තියෙනවා. CuBr කියන්නේ ඝනයක්. ඒක වතුරේ දිය වෙන්නේ නැහැ. නිසා මෙතනට AQ දැම්ම කියලා හරියන්නේ නැහැ. CuCN උත් ඝනයක්. මේ අපෙන් කොහොමද බලාපොරොත්තු වෙන්නේ නැහැනේ මේවා ඝනද කියලා දාන්න කියන එක ලොකු බලාපොරොත්තු වීමක් නැහැ. භෞතික අවස්ථා දාන්නේ නැහැනේ මේ ප්‍රතිකාරකවල විශේෂ හේතුවක් නැතුව. විශේෂම අවස්ථාවකදී අර භෞතික අවස්ථාවල් ලියන්නේ නැහැනේ ඕගනික් වලදී ප්‍රතිකාරක ටිකේ. හරි. එතකොට HCl CuBr HCl CuCl CuCN HCN තිබෙයි කියලා අපිට හිතෙනවා මේ රටා දෙක බැලුවොත්. හැබැයි අපේ අවාසනාවට එහෙම නැහැ. HCN වෙනුවට තියෙන්නේ KCN. 100 තුනේම තියෙනවා. සයනයිඩ් තමයි ඇනායනය, Cl- ඇනායනය, Br- ඇනායනය. N2Cl ට පයින් ගහලා තුන් දෙනාම විසි කළා ඇනායන 3 ආදේශ වෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මාර ලස්සන රටාවක් මෙතන තියෙන්නේ.
පුංචි වෙනස්කම් ටිකක් ඇරුණාම මේ KCN එක ඇරුණාම මේ ප්‍රතිස්ථාපන කතාව හරි ලස්සනට යනවා මෙතන. ඒ නිසා මේ තුනම ඇත්තටම එකම වගේ. ඒ නිසා ඒ තුන පැහැදිලි කරගන්න එක ලොකු අමාරුවක් වෙන විදියක් නැහැ. අපි එතකොට ඉගෙනගෙන ඉවරයි. අවසාන වශයෙන් තියෙන්නේ අයඩයිඩ් ගන්න හැටි. එතන තියෙන වැදගත් දේ අපිට පුරුද්දට අපිට ලියන්න හිතෙනවා CuI+HI කියලා. ඒක එහෙම කරන්නේ නැහැ. ඒක දැම්මට එනව නෙවෙයි. එන්නේ මොනවද දැම්මහමද? පොටෑසියම් අයඩයිඩ් දාලා රත් කරාම ඇති. ඔය හොයාගන්න හදාගන්න අමාරු CuBr HBr වගේ ඒවා එහෙම මෙහෙම මිශ්‍ර කර ද්‍රාවණ ගොඩාක් නාස්ති කරන්න දෙයක් නැහැ. නිකම්ම පොටෑසියම් අයඩයිඩ් දාලා රත් කරාම 100 කතාවකුත් අවශ්‍ය නැහැ. රත් කිරීම ලියන්න N2Cl එක අයි වෙනවා. හැබැයි ඉතින් මේ අයි දාලා පරිවර්තනයක් ජීවිතේට මම දැකලා නැහැ. අයඩින් ඕගනික් වල පරිවර්තන ASCII ගහලා දෙන්නේ නැහැ. ඒ නිසා මේ කෑල්ල ඉතින් ඕනනම් අමතක කරලා දාගත්තත් අවුලක් නැහැ. MCQ එකවත් අයඩින් සම්බන්ධ කරලා ප්‍රශ්න අහනවා මට මතකයක් නැහැ. මේ පරිවර්තනයක නම් කවදාවත් අහලා නැහැ. ඒ නිසා මේකේ ලොකු වැදගත්කමක් නැහැ. මේ උඩ තුනේ තමයි වැදගත්කමක් තියෙන්නේ. අවසාන වශයෙන් සයනයිඩ් ගත්තොත් N2Cl CN එක ගත්තොත් ඒකට ඕගොල්ලන්ට මතක ඇති නයිට්‍රයිල් එකකට කළ හැකි දේවල් දෙකයි තියෙන්නේ. ඔයා කැමති වුණත් අකමැති වුණත් ඔයා ඒක කළ යුතුයි. හේතුව නයිට්‍රයිලයක් හදන්න කියලා එක්සෑම් එකට දෙන්නේ නැහැ. මොකද සයනයිඩ් කියන්නේ ඉනෝගනික් වල කොටසක්. ඒක ඕගනික් එකක් බවට ඔයා පත් කළ යුතුයි. මෙන්න මේ වගේ. එහෙනම් ඔයා සයනයිඩ් එකට ආම්ලික වූ ජලය, ඒ කියන්නේ සනුක සල්ෆියුරික්, තනුක නයිට්‍රික් මොකක් හරි එකක් දාලා ඔයාට පුළුවන් මොනා කරන්නද? CN එක COOH කරන්න. මේවා කලිනුත් ඉගෙනුවා. HCN KCN දාලා කාබන් වැඩි කරනකොට. ඒ නිසා මේවා මොනවද වෙන්නේ කියන එක ගැන ලොකු විස්තරයක් කිසිසේත්ම මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසාමයි මම මේ ටික කළු පෑනකින් ලියලා තියෙන්නේ. මොකද ඒවා ඕගනික් වල මීට කලින් කතා කරලා තියෙනවා. බෙන්සීන් වලට අදාළ නැහැ මේ කිසි දෙයක්. මේ ටික විතරයි බෙන්සීන්ට අදාළ. බෙන්සීන්ට ලාක්ෂණික ප්‍රතික්‍රියා තමයි මේ තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ එකකවත් යාන්ත්‍රණය ඉලෙක්ට්‍රොෆිලික ආදේශ කියලා අහන්නේ නැහැ. ඒවා යාන්ත්‍රණ අහන්නේ. ඒවා යාන්ත්‍රණ සංකීර්ණයි. යාන්ත්‍රණ 6යි දැනගන්න තියෙන්නේ. එතකොට ඔය අපි කතා කරන්න ප්‍රතික්‍රියා 18ක් විතර තිබුණට මෙතනට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දන ජලය දාලා මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔතනින් අපේ වැඩේ ඉවර කරනවා. මම සිටියමේ තව මම එකතු කළ යුතුයි. එතකොට සිටියමට සන්මය ප්‍රතික්‍රියා 4 එකතු කළ යුතුයි. ඒක මම දැන් කරන්නේ. ඊළඟ වීඩියෝ එකේදී අපි ඒක කරමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. තව තාම සුළු ප්‍රතික්‍රියා කිහිපයක් පමණයි තියෙන්නේ. ඒ ටික ඊළඟ වීඩියෝ එකේදී කතා කරලා අපි ඕතෝ පැරාමීටර් කතා කරන්න යමු. ඒක කළා ඉවරුනහම පරිවර්තන තව කිහිපයක් අපි උදාහරණත් සාකච්ඡා කරලා ඕගනික් එක ඉවර කරලා දාමු. ඉතින් ඕගනික් වලට මම හිතනවා තව වීඩියෝස් 3ක් කොහොමත් ඇති. අත්‍යවශ්‍ය නම් අපිට 4ක් දක්වා වුණත් යන්න පුළුවන් විශේෂ කාරණා මේ පරිවර්තන ගැන කතා කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. ජය වේවා.